සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ සෝවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ ඔබට අද සිට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව තියෙන ගුණස්කන්ධයයි. ධර්මයේ ගුණ තමයි අද සිට අපි ඔබට කියා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ගුණ කියා දීම පිණිස මේ උතුම් ධර්ම දානයේ විකාශන දායකත්වයේ දරනු ලබන්නේ අංක 76 රොටවැව ගල්ඔය හන්දිය කියන ලිපිණයේ පදිංචි පින්වත් ආර් ගුණවතී මෑණියන් විසින් තමන්ගේ මිය පරලෝකීය ස්වාමි පුරුෂයාණන් වන එච්.එම්. හීම්බණ්ඩා ස්වාමි පුරුෂයාණන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් තමයි මේ පින්වත් මෑණියෝ ඔබට මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසුදු බව පිණිසයි මේ ධර්මය. මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ශ්‍රවණය කරන ධර්මයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මිනිසයා පිරිසුදු වෙලා යනවා. ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝක කිරීම වැළපීම් වලින් අත්මිදීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. දුක් දොම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඥායස්ස අධිගමාය. නිවන සාක්ෂාත් කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නිබ්බාන සත්‍ය කිරියාය. නිවන සාක්ෂාත් කිරීම පිණිස පරම සත්‍ය අවබෝධ කිරීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ වදාළේ එකයි. ඒ නිසා නිවන සාක්ෂාත් කිරීමට නම් මේ සත්‍ය අවබෝධයේ පිණිස තමන්ට සත්‍ය අවබෝධ කරගන්න උවමනා නම් එයා ශ්‍රවණය කළ යුත්තේම බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයමයි. මොකද අපි එහෙම කියන්නේ ධර්මයේ වේසින් ලෝකේ අධර්මයක් පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන අර්ථයෙන් මේ ධර්මයේ විකෘතිකට ලෝකේ ධර්ම ප්‍රචලිත වෙනවද? නමුත් ඒ ධර්මයේ ශ්‍රවණය කරා කියලා මොකද දේවදත්තත් බණ කියාගෙන ගියානේ නේද? ඒ නිසා සිවුරු පරෝගත්තා කියලා සියල්ලෝම පිරිසුදු ධර්මයේ කියනවා කියලා දෙයක් ලෝකේ නැහැ. නමුත් සැබෑවටම පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කළොත් පමණයි පින්වත්නි සත්‍යය පිරිසුදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකී කාරණා තුනක් තියෙනවා මේවා වැහුණාම බබලන්නේ කියනවා. මේවා විවෘත වුණොත් විතරයි කියනවා බබලන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ
සඳ මඩල වලාකුළු වලින් මීදුමේ දුම් වලින් වැහුණාම බබලන්නේ නැහැ කියනවා. නමුත් මීදුම වලාකුළු දුම් ඉවත් වුණාට පස්සේ කියනවා විවෘත වුණාට පස්සේ තමයි කියනවා සඳ මඩල බබලන්නේ. වලාකුළු වලින් වැහුණාම සඳ මඩල බබලන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හිරු මඩල වලාකුළු දුම් රොටු මීදුමින් වැහුණාම හිරු මඩල බබලන්නේ නැහැ කියනවා. හිරු මඩල බබලන්නේම මේ සියල්ලංගෙම විවෘත වුණාමයි කියනවා. ඒ වගේම තමයි මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තථාගත ධර්ම විනය බබලන්නේ නැහැ කියනවා. මිත්‍යා දෘෂ්ටියෙන් බොරුවෙන් වැරදි අර්ථකථන වලින් වැහුණාම මේක බබලන්නේ නැහැ කියනවා. නමුත් සත්‍යයට විවෘත වුණාම මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන සත්‍යනේ මේ පරම සත්‍යයට ධර්මයේ විවෘත වුණොත් මේ ධර්ම විනය ලෝකෙ බබලනවා කියනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකයාට අනුකම්පාවෙන් ධර්මයේ කියන්න ඕන. මේ ධර්මයෙන් ලෝකයා යහපත ඉෂ්ට කරගනීවා කියන අර්ථයෙන් තමයි ධර්මයේ කියන්න ඕන. ඒකයි සත්‍ය කියන්නේ කිව්වේ. පිරිසුදු ධහම කියන්න කිව්වේ. තමාගේ හිතුමතේ දේවල් කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරොන්දම් පුරුලා දස බිම්බරක් මාර සේනාව පරාජයටපත් කොට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කරපු ධර්මයේ අපේ මේ හිස් මොළ වලින් එක එක විදිහින් අර්ථකථනය කළොත් එහෙම ඒ අපේ ඔළුව වලට එන එක එක මනස්ගත ලෝකෙට කිව්වොත් එහෙම ධර්මයේ වේසී ලෝකයට ධර්මයෙන් පිළිසරණක් ලබන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ එකයි ධර්මයේ වේසින් අධර්මයක් කිව්වොත් ඒ අධර්මයේ සමාදන් වෙන කෙනා ධර්මයේ අධර්මයේ කියන කෙනා දෙන්නම නිරේ යනවා කියනවා. ඒ නිසා ධර්මයේ පිරිසුදු ධර්මයේ කියනවා කියන එකත් පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙනවා කියන එකත් පින්වත්නි මහ විශාල භාග්‍යයක්. ඒ නිසා අද මේ පින්වත් මෑණියෝ මේ ගුණවතී මෑණියා සිද්ධ කරන්නේ උදාාර පිනකේ තමයි පිරිසුදු ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට පිරිසුදු වෙන්න උවමනා කරන සත්‍ය අවබෝධ කරගන්න උවමනා කරන නිවන සාක්ෂාත් කරගන්න උවමනා කරන පිරිසුදු ධම ඒ පින්වත් මෑණියෝ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පරලෝ ජීවිතයේ සැපය පිණිස මේ ලෝකෙට හඬ සරසනවා. එහෙනම් පින කියලා කියන්නේ ධර්මයට අයිති දෙයක්. එහෙනම් මේ ධර්මයේ කියලා කියන්නේ මෙලෝ යහපත පරලෝ සැපයට දෙකටම අයිති දෙයක්. ඒකනේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර අය කියනවා ස්වාමිනී අපි මේ ගිහි ගෙවල් වල මල් ගඳ සුවඳ විලවුන් ධර්මි දරුවන්ගේ බිරින්දෑරුන්ගේ කරදර කම්කටොළු මැද ජීවත් වෙන අය. කසීසලු පොරවන අය. අනේ ඒ නිසා ස්වාමිනී අපිට මෙලෝ යහපතට දහමක් කියන්න කිව්වා. පරලෝ සැපයටත් ධර්මයක් කියන්න කිව්වා. මෙලෝ යහපතටත් පරලෝ සැපයටත් උපකාර වෙන ධර්මයක් කියන්න කිව්වා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලෝ යහපතටත් පරලෝ සැපයටත් නිවන පිණිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ විවෘත වෙච්ච කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම විනය විවෘත වෙන්නේ සත්‍යයට විවෘත වුනහම තමයි ධර්ම විනය බබලන්නේ. එතකොට මේ ධර්ම විනය විවෘත වෙච්ච කාලේ ලෝකෙට අපි ඒන් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද සැබෑ සත්‍ය ධර්මයේ ලෝකෙ හැමදාම කතා කරන්නේ නැහැ පින්වත්නි. අද මේ ශ්‍රද්ධා මාධ්‍යාලය ඔස්සේ මේ සත්පුරුෂ සේවනය නිසා සත්පුරුෂ ඇසුර නිසා ඔබට නිරන්තරයෙන් මේ බණපද ඇහුණට මීට අවුරුදු 10කට 20කට කලින් මේ විදිහේ ධර්මයක් අහපු මේ ලංකාවේ පරිසරයක් නෙමෙයි තිබුණේ. ඔබ ඒක හොඳටම දන්නවා. ඒ වගේ මේ ලෝකයේ ධර්මය ඇහෙන්නේ නැති කාල තියෙනවා. ලෝකයේ ධර්මයේ අතුරුදහන් වෙන කාල තියෙනවා. මිනිස් වයස අඩු වෙන්න ලෝකයේ ධර්මයේ අතුරුදහන් වෙනවා. මහා පදාන සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මිනිස් වයස අවුරුදු 10ට බහින කලක් එනවා. ඒ 10ට බහිද්දී ලෝකයේ කුසලයේ කියන වචනේ නැහැ කියනවා. මහණෙනි කුසල් වැඩි වීම ගැන කවර කතාවද කියලා. කුසලයේ කියන වචනේවත් කතා වෙන්නේ නැහැ කියනවා. කුසල් වැඩි වීම ගැන කවර කතාවද කියලා. අම්මා තාත්තට සලකන්නේ නැහැ කියනවා.
මව්පියෝ පුදන්නේ කියනවා ඒ කාලෙට. මව්පියන්ට ගහන බහින යුගය කියනවා. ඒකනේ බුදුරජාන් වහන්සේලා ලෝකේ පහළ වෙන්න අවුරුදු 100කට කලින් කාමාවචර දිව්‍ය ලෝකවලින් දෙවුරු මනුස්ස ලෝකෙට එනවා කියනවා. ඇවිල්ලා ලෝකෙ පුරා ඇවිදගෙන යනවා කියනවා, කියාගෙන යනවා කියනවා. තව අවුරුදු 100කින් බුදුවරු පහළ වෙනවා. බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ නිසා පින්වත්නි, භවත්නි, මවුට සලකපල්ලා. මම බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබන්නට සුදුසුකම් ලබන්න නම් එයා ඉස්සල්ලාම කරන්න ඕන මවුට සලකන්න ඕන කියනවා. පියාට සලකන්න ඕන. කුල දෙටුව පුදන්ට කියනවා. සීල රකින්න කියනවා. එන යමෙක් මේ ජීවිතේ ධර්මයේ ඇහෙනවා නම් යමෙකුට මේ ජීවිතේ යමෙක් ධර්මයෙන් ප්‍රයෝජන ලබනවා නම් ඒකට සාක්ෂියක් තියෙනවා. අපිට මේ ධර්මයේ ඇහෙන්න අපි සසරේ කරපු දෙයක් තියෙනවා. ඒ තමා මේ ධර්මයේ මනාකොට ජීවිතයට සම්බන්ධ කරගත්තු යමෙක් ඇද්ද එයා සසරේ එද්දී මවුට සලකපු කෙනෙක්. පියාට සලකපු කෙනෙක්. කුල දෙටුව පුදපු කෙනෙක්. එහෙම නැති කෙනෙකුට බලන්න මේ ජීවිතේවත් එයාට ධර්මී නැහැ. අම්මා තාත්තට සලකනවා කියන එකම ධර්මයමයි. යමෙක් මව්පියන්ට සලකන්නේ නැද්ද ඒ ජීවිතේ අධර්මයෙන් පිරීලා. ඒකනේ ජීවිතවල සැනසීම නැත්තේ. ජීවිතවල සැනසීම නේ ඔය අපිට ආරංචි වුණා එක්තරා සිද්ධියක්. මේ ලංකාවේ මේ බණ ඇහෙන ලංකාවේම අම්මයි පුතයි හිටියේ. පුතා විවාහ වුණා, අම්මා එක්තැන් වුණා. අම්මා අසනීප වෙලා එක්තැන් වුණා. ඉතින් අම්මා වැසිකිලි කැසිකිලි කරන්නේ ඇඳේමයි. පුතා විවාහ වෙච්ච බිරිඳ මුල් කාල වකවානේ හොඳට අම්මට සැලකුවා. කොහොමත් එහෙමනේ. මුල් කාලේනේ අම්මා තාත්තට හොඳට සලකන්නේ ගේන බිරිඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලුතගෙන මනමාලි වගේ ඉන්න කියනවා. මේ ශාසනයට ආවට පස්සේ අලුතගෙන මනමාලි වගේ ඉන්න කියනවා. අලුතගෙන මනමාලි කොහොමද ඉන්නේ? මේ වහලෙත් ගොම ගන්නවා කියනවා. එච්චර මේ ආදරේ කියනවා. පස්සේ තමා කියනවා බයින්නේ. මාවන්ඩි මොනවාද දන්නේ? නැන්දම්ම මොනවාද දන්නේ කියලා ගෙවල් වල අයට සැර දාන්නේ පස්සේ කියනවා. සත්‍ය. ඔබේ ගෙවල් වලත් උනේ. අලුතගෙන මනමාලි වගේ ඉන්න කිව්ව බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ අලුතගෙන මනමාලි මුල් කාලේ ස්වාමියාගේ අම්මට සැලකුවා. ඉතින් ටික දවසක් යනකොට ආඩපාලි මේ අම්මා කැතකුණු කරනවා මට මේ සුමේ හැමදාම කරන්න බෑ කියලා ස්වාමියා ගෙදර එන වාරයක් ගානි කියනවා. හොඳට මතක තියාගන්න බිරින්දෑවරු ගෙදරට මහන්සියලා එන ස්වාමියාට නිතර ආඩපාලි කියද්දී මිනිස්සයා දුගතියන්ට මේ කරුණු සකස් කරන්න බිරිඳට පුළුවන්. ඒකනේ මුගලන් මහරහතන් වහන්සේ ඉරිදි බලලාභීන් අතර අග්‍ර තනතුරු ලබන්න හිටපු උත්තමයා නිරේ ගියා එක ජීවිතයක. කවුරු නිසාද? බිරිඳගේ අසත්පුරුෂ කතා නිසා. ඒ නිසා බිරින්දෑවරු කතා කරනකොට ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන. තමන්ගේ ස්වාමියාගේ යහපතට කැමති නම් යහපත උදා කරන වචනමයි කතා කරන්න ඕන. කොච්චරවත් තොරතෝංචියක් නැතුව කියවද්දී ඕනම මිනිස්සෙක් වැරද්දක් කරන්න පෙළඹෙනවා. එකම දේ ආයි කියද්දී කරදරයට එක කරන්න පෙළඹෙනවා. ඉතින් මේ බිරිඳ නිතර ආඩපාලි කියන්න ගත්ත ගෙදර එනකොට මට බෑ මේ වැඩේ කරන්න අම්මා හැමදාම කැතකුණු කරගන්න. ඉතින් අර මෝඩ මිනිස්සයා කල්පනා කරා මේ ස්වාමීරුන්ට තියෙන ප්‍රශ්නයන්නේ දැන් විවාහ වෙනකන් අම්මා තාත්තා හොඳයි, සහෝදරයෝ හොඳයි, ඥාති ටික හොඳයි, යාළුවෝ ටික හොඳයි. විවාහ වුණාට පස්සේ ස්වාමියාට නැති බිරිඳට විතරක් උපදින ඥානයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ අම්මා තාත්තා මෙහෙමයි. ඔයාට තේරෙන්නේ නැතුණාට ඔයාගේ යාළුවෝ මෙහෙමයි. ඔයාගේ අක්කලා අයියලා මෙහෙමයි කියලා බිරිඳ කියනවා. එතකොට අර කුඩා කාලේ ඉඳන් අගේට හිටපු ස්වාමියා විවාහ වුණාට පස්සේ මින්න ශරීරයෙන් වෙනස් වෙනවා. බිරිඳගේ ඥානය නිසා බිරිඳට තියෙනවා තුන්කල් දක්නා ඥානය. ඒ නිසා නෝනා කියන දේ අහනවා ගොඩාක් ස්වාමියවරු. එතකොට ගොඩාක් අයගේ ජීවිත වැරදිලා. ඔය අතර සත්පුරුෂ බිරින්දෑවරුත් ඉන්නවා ධර්මයට යොමු කරන අය. මේ ස්වාමියාත් අර බිරිඳ කියන දේ ඇහුවා. කල්පනා කරා අම්මා කැතකුණු කරන්නේ ඇඳීමේයි කණ්ඩ දෙනේ ඉඳනේ. කණ්ඩ දෙන එක නැවැත්තුවා. ලේකිරි කරලා පෝලා හදපු පුතාම ඒ අම්මට කණ්ඩ දෙන එක නැවැත්තුවා. අම්මා බඩගිනී කියලා කෑ ගහන වාරයක් පාසා මේ අසත්පුරුෂයා මොකද කළේ?
පොල්ලක් අරන් ගිහිල්ලා අම්මගේ කකුල් දෙකට ගැහුවා. සත්‍ය සිද්ධියක් මේ ලංකාවේ. ගුටි කනකොට ඕන කෙනෙකුට එපා වෙනවනේ. අම්මා පස්සේ කාලෙක නිහඬුණා. පුතා නෙමේ ඇහැක් කැරලා බැලුවේ මේ අම්මා දිහා. කාලයක් අම්මා නිහඬයි. නිකමට හිතුණා අම්මා සද්දයක් නෑ ඇයි කියලා බලන්න ඕනි කියලා. ඔස්සපෝල බැලුව කාමරේට අම්මා නිසල්මනේ ඉන්නවා. ළඟට ගිහින් බලද්දී අම්මගේ නහයෙන් කූඹිරැලක් යනවා. කාලෙකට කලින් අම්මා මැරිලා. තමන් වදාපු පුතාගේ විසින්ම ගුටි කාලා පුතාගෙන්ම ගුටි කාලා කණ්ඩ කෑම ටිකක් නොලබා මරණයටපත් වෙලා අම්මා. අම්මා කර්මානුරූපව අම්මගේ ගමන ගියා. පුතා අම්මගේ මරණය සිද්ධ කළා ටික දවසයි ගියේ හොයාගන්න බැරි රෝගයක් හැදිලා පුතත් මැරුණා. දැන් ඇති නිරේ. අදටත් ඇති නිරේ. මොකද මවුට වැරදියට කටයුතු කළොත් බුදුරජාණන් වහන්සේ වදාළේ බොහෝ පව් රැස් කරනවා. ලෝකෙටම හොඳ කරත් වැඩක් නෑ පින්වත්නි. තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ නැත්තම්. ලෝකෙටම හොඳ කරත් වැඩක් නෑ. ප්‍රධානව යහපත කරන්න ඕනේ සලකන්න ඕනේ තමන් වදාපු අම්මා තාත්තට. තමන් වදාපු මව්පියන්ට සලකනවා කියලා කියන්නේ ඒ දරුවා කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. එයාට බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන වචනයක්. ඒ තමයි සත්පුරුෂයා. ඔය ඒ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පවුලේ එකම දරුවා පැවිදි වුණා අම්මා තාත්තට කන්න නැහැ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? පිණ්ඩපාතේ වැඩම කරලා ගෙදරට වඩිනවා. තමන්ට ලැබෙනු පිණ්ඩපාතින් කොටසක් අම්මා තාත්තට දීලා තමයි උන්වහන්සේ මේ වළඳන්නේ. මේක භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ පණිවිඩය ගෙනිච්ච. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ගෙන්නලා හැව ඇත්තද භික්ෂුව මේ කියන්නේ කියලා. එහෙමයි ස්වාමිනී කිව්වා. සාදු සාදු භික්ෂුව ඔබ සත්පුරුෂයෙක් කිව්වා. ඒ නිසා පැවිදි වුණත් ඒ පැවිදි භික්ෂුන් වහන්සේට අම්මා තාත්තට සලකන්න අයිතිය තියෙනවා. පුතෙක් පැවිදුණාට පස්සේ අම්මා තාත්තා ලෝකෙ පිදුම් ලබනවා. සත්පුරුෂ දරුවෝ වදාපු දෙමව්පියෝ එහෙම නැත්නම් බුදු පුත්තු වදාපු දෙමව්පියෝ කියනවා. දැන් මහා ප්‍රජාපති දෙවියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියන්නේ පිරිනොම් පාන මොහොතේදී ඇවිල්ලා ඒකනේ. ස්වාමිනී රාජ මහේශිකාව රාජ මාතා කියන කාරණේ ඕනම කාන්තාවකට ඕනම කාලයක ලබන්න පුළුවන් කියනවා. හැබැයි බුදු පුතෙක් වදාපු මව් බුද්ධ මාතා කියන වචනේ ඒ තනතුර ගොඩාක් දුර්ලභයි කියනවා. ඔබ වහන්සේ මට ඒ උතුම් දුර්ලභ තනතුර දුන්නා කියනවා. ස්වාමිනී මම ඔබ වහන්සේගේ කය පෝෂණය කරපු අම්මා. ඔබ වහන්සේ මාව ධර්මයෙන් නිර්මාණය කරපු මව්. ඒ නිසා ඔබ වහන්සේ මව්ගේ ණය ගෙව්වා කියනවා. ස්වාමිනී ඒ නිසා මම මේ පිරිනොම් පාන්ට යන්න මට අවසර දෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමිනී අවසාන වතාවට ඔබ වහන්සේගේ ශරීරය දකින්න කැමති. එකම කාන්තාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ තම ශරීරයේ මේ සිවුර මෑත් කරලා පෙන්වුව මේ තමන්ගේ මවුට කියනවා ස්වාමිනී පිරිනුවම් පාන්න අවසරයි ඔබ වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලලා වඳින්න ආසයි. ඒ නිසා දිගු කරන්න කිව්වා සිරිපතුල් දෙක. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරිපතුල් දික් කරා. ප්‍රජාපති රහත් තෙරණිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වන්දනා කරා. කියනවා ස්වාමිනී පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ වහන්සේ දකින්න අදිෂ්ඨාන කරා. මේ මගේ අවසාන දැක්ම ආයි ඔබ වහන්සේ සසරේ දකින්න හම්බෙන්නේ නැහැ කියනවා. සසරින් නිදහස්. ඒ උත්තමාවි බුදුරජාණන් වහන්සේට වන්දනා කරා පෙළහර පාලා ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කළා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි මම මවුට පසුගමන් යනවා ඔබත් කැමති නම් එන්න කිව්වා. එකම කාන්තාව බුදුරජාණන් වහන්සේ පසුගමන් ගියේ. එකම භික්ෂුණී සිව්වණක් පිරිසම ඒ උත්තමාවියගේ ආදාන උත්සවයේදී හිටියා. එකම උත්තමාවිය. මේ මවුට සලකපු හැටි බුදුරජාණන් වහන්සේ. මවුට වැදූ මවුටත් හැදූ මවුටත් කෙලෙහි ගුණ දක්වා ඒ ණයෙන් නිදහස් වෙච්ච උත්තමී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරපු ධර්මයක්. ඒකයි ඒක සත්වයන්ගේ පිරිසුදුභාවය පිණිස පවතින්නේ. ඒ ධර්මයේ ගුණයක් තමයි ස්වාක්ඛාත ගුණය.
ස්වාක්ඛාතයි කියලා කියන්නේ ඒ ධර්මයේ මනාකොට දේශනා කළා. ආදි කල්යාණ මුලත් පිරිසුදි, පටන් ගැනීම පිරිසුදි, පරිපූර්ණයි. මජ්ජේ කල්යාණ මැදට යනකොට අවුලක් නැහැ. මැදත් ඒ විදිහමයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහෙන් ගත්තත් එකම රසය වැහෙනවා. පරියෝසాన කල්යාණ අවසානයත් සුන්දරයි. මුල මැද අග පිරිසුදුව සාත්‍යම්. සාත්තම් කියලා කියන්නේ අර්ථ සහිතයි. අර්ථ රස වැහෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. සබ්බ්‍යංජන ඒ කියන්නේ පැහැදිලි කිරීම සහිතයි බුදුරජාණන් වහන්සේ නොයේකුත් උපමාවල් වලින් යුක්තව තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. උදාහරණ දක්වමින් උපමා දක්වමින් මේ ලෝක සත්‍යයට තේරෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. සබ්බ්‍යංජන කේවල පරිපූර්ණං සම්පූර්ණයෙන්ම පිරිසුදු, කිසි අඩුපාඩුවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා තුළ. ඒකනේ සුළු දහම් කරුණක් ඇහුවා තරහත්ටපත් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ එක ධම්මපද ගාථාවක රහතන් වහන්සේලා 19ක් බිහි වෙලා තියෙනවා කියන්නේ. සතරපද ගාථාවක් තුල රහතන් වහන්සේලා 19ක්. ඒ හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ ධර්මයක්. ලෝකේ දුර්භාෂිත නැති, කුණුහරුප නැති, වැරදි වචන නැති, නරක වචන නැති එකම භාෂාව, එකම වචන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තුල නරක වචන නැහැ. සියල්ල තියෙන්නේ යහපත් වචන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, මම මේ ධර්මයේ කියන්නේ සප්පටිහාරියම් භික්කවේ ධම්මං දේසෙමි නෝ අප්පටිහාරි ප්‍රාතිහාර්ය සහිතවයි කියන මම මේ ධර්මයේ කියන්නේ. ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනී ප්‍රාතිහාර්ය, මේ කියන ප්‍රාතිහාර්ය සහිතවයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ප්‍රාතිහාර රහිතව නෙමෙයි කියනවා. සනිදානං වෝ භික්කවේ දේසිස්සාමි ධම්මං දේසිස්සාමි නෝ අනිදානං. මේක හොඳට මනාකොට දැනගෙන කියනවා දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. නොදැනගෙන නෙමෙයි, කාගෙන්වත් අහලා කියන ධර්මයක් නෙමෙයි කියනවා මේ. තමන් වහන්සේම ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරලා කියන ධර්මයක් කියනවා මේක. ඒ නිසා මේ ධහම මේ කියන ගුණයේ යුක්ත මනාකොට දේශනා කරපු ස්වාක්ඛාත ගුණයේ යුතු ධර්මයේ ලෝකයේ කියද්දී පින්වන්ත මිනිසයා, ප්‍රඥාවන්ත මිනිසයා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. ප්‍රඥාව නැති මිනිසයාට මේ ධර්මයේ තවත් එක බණක් විතරයි. තවත් එක බණක් විතරයි ප්‍රඥාව නැති, ශ්‍රද්ධාව නැති, පින නැති මිනිසයාට. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක හැම කාලෙකම වෙන්නේ නැහැ පින්වත්. ඒ නිසා ඔබට මේ ලැබිච්ච කාලේ අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන. මේ ධම්මානුස්සතිය වැඩි බුදුරජාණන් වහන්සේ වදාලා අනුස්සති ධර්මයන් තියෙනවා. සිහි කළ යුතු දේවල් තියෙනවා. ඒ සිහි කළ යුතු දේවල් අතර අග්‍ර දේ තමයි කියනවා බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම. උන් අපි පහසුගිය කාලවකවානුව පුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ ශ්‍රවණය කරා. එතකොට ඔබට පුළුවන් නම් මේ දේශනා නැවත අහන්න. එතකොට ඔබේ හිතේ වැඩෙන්නේ බුද්ධානුස්සතියමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා කියලා කියන්නේ බුද්ධානුස්සති භාවනාව. අනුස්සති සිහි කරනවා. දැන් ඔබට මේ අද සිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ ශ්‍රවණය කරන්නට ලැබෙනවා. එතකොට මේ ශ්‍රවණය කරන ධර්මයේ නිරන්තරයෙන් නැවත ශ්‍රවණය කළොත් ඔබ පොඩ හරි දවස ගානේ ශ්‍රවණය කළොත් ඔබේ ජීවිතේ වැඩෙන්නේ ධර්මයේ ඔබට සිහිපත් වෙනවා. මේ කියන බණපද ඔබට සිහිපත් වෙනවා. මේ බණපද අපිට උමනා වෙන දවසක් එනවා පින්වත්නි. අද උමනා නොවුනට ඔබට උමනා වෙන දවසක් එනවා. අපි අසරණ වෙන දවසක් එනවාමයි. තමන් අනාගන්න බත් ටික කටට ගන්න බැරි දවසක් එනවාමයි. තමන්ගේම අසුචි තමන්ටම අයින් කරගන්න බැරි දවසක් එනවා. මට මාව හොදපල්ලා කියලා කෑ ගහන්න දවසක් එනවා. නාවපල්ලා අනේ මට කණ්ඩ දීපල්ලා කියලා කෑ ගහන්න දවසක් අපිට එනවා. සමහර විට එහෙම දවසකුත් නැති වෙන්න පුළුවන්. ආන්ගේ අසරණ වෙන දවසටයි පින්වත්නි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා හැම කාලවකවානුවම ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ අද ඉඳලා දහම් ගුණ ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ දහම් ගුණ ශ්‍රවණය කිරීමේදී ඔබේ ජීවිතේ වැඩෙන්නේ, ඔබේ හිතේ වැඩෙන්නේ ධම්මානුස්සතියයි. ධර්මයේ ගුණ සිහි කරනවා ඔබ. ධම්මානුස්සති භාවනාව ඔබේ ජීවිතේ වැඩෙනවා. සිහි කළ යුතු දේවල් අතර අග්‍රතම දේ ඔබ සිහි කරනවා. මොකද මේ අද මේ
සත්පුරුෂයන් වහන්සේලාගේ පහළ වීම නිසා ඒ සත්පුරුෂය ලෝකෙට සත්පුරුෂ ධර්මයේ ඉස්මතු කරපු නිසා අද අපි ඇහුවට මේ ධර්මයේ හැම කාලෙකම ඇහෙන්නේ නැහැ පින්වත්නි. ඔය අනුරාධපුර යුගයේ හිටියා ගණින්නාසල කියලා පිරිසක්. ඒ කාලේ මේ වගේ බණ ඇහුන්නේ නැහැ. ගණින්නාසල කියන්නේ සිවුරු පොරෝගෙන හිටියා. නමුත් ඒත් ඔය බණකට දානයකට ඕන වෙනකොට විතරක් සිවුරු පුරවගෙන ඉන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරේ ඔබ වගේ කුඹුරක් හිටියක් කොටාගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන ගෙදරට වෙලා වාසය කළා. ඉතින් කොහේ හරි ගෙදරක 7 දවසේ බණ පින්කමක් තිබුණොත් එහෙම ඔන්න ඒ ගෙදර මිනිස්සයා ගණින්නාසි හොයාගෙන එනවා. ඉතින් ගණින්නාසි හොයාගෙන ඉති ගණින්නාසි ඉන්නේ එක්ක කුඹුරේ. වෙලේ. ඊතර මිනිස්සයා නියරේ ඉඳන්ම කෑ ගහලා කියනවා ගණින්නාසි අද අපේ ගෙදර බණ අද්දොහේ බණ උඹලා වරින්ලා කියලා කියනවා. ඊට ගණින්නාසි මොකද කරන්නේ හවස් කාලේ ඇලෙන් ඇඟපත හොදගෙන ගෙදර ගිහිල්ලා සිවුර පුරවගෙන අර බණ ගෙදර යනවා. 7 දවසේ බණ. එදා රැයට බණ කියලා ඒ මොනාහරි බණ කියලා ඉතින් මොනාහරි කියනවා. ඉතින් දැන් අතීතේ අපිට අහන්න ලැබුණේ ජාතක කතා අහන්න ලැබුණ එක එක දේවල්. ඒ වගේ මොනාහරි දෙයක් කියනවා ඇති. ඉතින් මේ ගණින්නාසි එදාට නවතින්නේ අර ගෙදර. නවතින්නේ රැයට නිදාගන්නේ අර මැරිච්ච මිනිස්සයාගේ කාමරේ. ගණින්නාසි කියනවා අද රැයට උඹලා මැරිච්ච ඥාතිය මාත් එක්ක කතා කරන්න එනවා. ඒ නිසා උඹලා කවුරුත් මේ කාමරේට එන්න එපා. දොර අරින්න එපා කියනවා. ගණින්නාසි අවවාද දෙනවා. ස්ටෑන් 3ක ගල් කැට 3ක් තියලා පන්දමක් කොතන්න කියනවා. හොඳට තෙල් පුගවපු පන්දමක් කොතලා ගණින්නාසි මොකද කරන්නේ මේ පන්දම තඹ තැටියක ගහනවා. හිටවනවා. දැන් රැයට මේ පන්දම මේ විලක්කුව පත්තු කරනවා. දැන් ගණින්නාසි අර කාමරේ ඉන්නේ. දොරත් වහගෙන කාමරේ. දැන් රෑ 10 11 වෙනකොට අර පන්දම පත් වෙලා හිමීට අර ගල් කැටේ තියෙන තැනට එනකම් පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ගල් කැටේ ටාං ගාලා වැටෙනවා. වැටිච්ච ගමන් සද්ද එනවා ටාං ගාලා. දැන් ගෙදර මිනිස්සු ඔන්න හරි බෙරි ගහලා ඉඳ ගන්නවා. හරි අමනුෂ්‍යයා. ඥාතිය ඇවිල්ලා. දැන් අර ඒත් සද්ද නැහැ ගණින්නාසි. දෙවෙනි ගල් කැටෙත් වැටෙනවා ටාං ගාලා. තුන්වෙනි ගල් කැටෙත් වැටුණාට පස්සේ ගණින්නාසි කතා කරන්න පටන් ගන්නවා. මොනවද කියන්නේ? දැන් මේ මලගේ ඥාතිය කතා කරනවා ගෙදර අයට ඇහෙන්න කතා කරන්නේ. උඹලා හෙට උදේට මේ ගණින්නාසි උදේට යනකොට හරක් මෙච්චර දෙන්න ඕන. අර අහවල් තැන කෙසෙල් ගහේ හොඳ කැනක් ඉදිලා තිනවා. ආන් ඒ කැන කපලා දෙන්න ඕන. ගොඩ ඉඩම් මෙච්චරක් දෙන්න ඕන. වී මෙච්චරක් දෙන්න ඕන කියලා ওই විදිහට කියනවා. ගණින්නාසි හවස එනකොට මේ වටපිටාව ඔක්කොම හොඳට බලාගෙන ඉන්නේ. රැයට මලගේ ඥාතියා වගේ කතා කරලා කියන්නේ ගණින්නාසි එදා බලාගෙන ආපු ටික තමන්ට ඕනා කරන ටික රැයට කියනවා. ගෙදර මිනිස්සුත් බය වෙලා අර ඥාතියන් කියන්නේ උදේට යනකොට ගණින්නාසිට මේ ටික ඔක්කොම දෙනවා. ගණින්නාසි අර ටික ඔක්කොම අරගෙන ගෙදර යනවා. ඕන් ඒ කාලේ බණ ජීවිතාවබෝධය පිණිස යමක් කියුන්නේ නැහැ පින්වත්නි. නමුත් අද ඔබට ජීවිතාවබෝධය පිණිස මේ හිත පිරිසුදු කර ගැනීම පිණිස උමනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට දේශනා කරපු ධර්මය ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන එක ඔබට වාග්යක්. ඒකයි අපි කියුවේ මේ ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නට කැමැත්ත උපදවා ගන්නට. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ චන්දං ජනේති වායමති විරියං ආරභති. කැමැත්ත ඇති කරගන්නට. වෑයම් කරන්නට. වීරිය ආරම්භ කරන්නට. චිත්තම් පග්ගණ්හාති පදහති. හිත දැඩි කරගන්නට. හිතේ කැමැත්ත උපදවගන්න එක මේ ධර්මය අහන්න, ශ්‍රවණය කරන්න, පුරුදු කරන්න. ඒ නිසා දහමක් අහන්නේ නැතුව ජීවිතයක් සපවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ යාමේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමත් සමගම ලෝකෙට පළවෙනි බුද්ධ වචනේ පිට වුණා. උන්වහන්සේට උදානයක් පිට වුණා. අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිම්පිසා. නොයේක් ಜಾතිවල මම මේ තණ්හාව නැමැති ගේ හදන වඩුව හොයාගෙන ගියේ කියනවා. දුක නැමැති ගේ හදන වඩුව මම හෙව්වා කියනවා. අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිම්පිසා. ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. දුක නැමැති ගේ හදන ගහකාරක වඩුව හෙව්වා කියනවා. නොයේක් ಜಾතිවල කොච්චර ಜಾතිද
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් උන්වහන්සේ පෙරම්දම් පිරුවේ මේක හොයන්ට. ගහකාරක දිට්ටෝසි මම දැක්ක කියනවා ඒ ගෘහය හදන වඩුව. ආයින හදන්ට දෙන්නේ. ඒ ගෘහේ පරාල සුණු විසුණු කරා කියන. ආයින නුඹට මේ දුක නැමැති ගේ හදන්න දෙන්නේ කිව්වා. ඒ තමයි ලෝකී පළවෙනි බුද්ධ වචනේ. උන්වහන්සේ පුරා 45 වසරක් ධර්මයේ දේශනා කරා. සම්බුද්ධත්වයේ ඒ බුද්ධ කෘත්‍ය අවසන් කොට 80 වෙනි වේදී උන්වහන්සේ පිරිනුවම් වදාලා. ඒ පිරිනුවම් මංචකේ වැඩ හිද්දී උන්වහන්සේ යම් වචනයක් කතා කළාද ඒක මේ දෙව් මිනිස් ලෝකයාට මේ යහපත පිණිස පැවතුණා. එදත් දෙවිවරු මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්නට ආවා. ලෝකේ එකම ඇස ඉක්මනින් පිරිනිවෙනවානේ කියලා දෙවිවරු හඬාරටන කියනවා. ඒ පිරිනුවම් මංචකේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට වචනයක් කතා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හන්දදානි භික්ඛවෝ භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ. පින්වත් මහණෙනි අවසාන වතාවට මම ඔබව අමතනවා. වය ධම්මා සංඛාරා හටගත්තු මේ හැම සංස්කාරයක්ම වෙනසිලා යනවා. සියලු සංස්කාර ධර්මියෝ සකස් වෙච්ච දේවල් හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච යම්තාක් දේ ඇද්දේ සියල්ල නැසිලා යනවා. අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදී වෙන්න කුසල් දහම් වඩන්ට. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුදු වදන. පළවෙනි බුදු වදනත් අවසාන බුදු වදනත් අතර ලෝකෙට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ සියලු ධර්මයේ ලෝකයාට යහපත පිණිස හිතසුව පිණිස පැවතුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඒ නිසා ලෝකයා අවබෝධ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්වත්නි ස්වාකාතුන් නිසා තමයි ලෝකෙට අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මේ ධර්මය අවබෝධ කළේ. තව බොහෝ රහතන් වහන්සේලා අවශේෂ මාර්ගඵලලාභීන් බොහෝ පිරිසක් බිහි වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. මහා සමය සූත්‍ර අටුවාවේ සඳහන් වෙන්නේ කෝටි ලක්ෂයක් දෙවිවරු අරහත්ත්වයට පත් වුණා කියන එදායේ ධර්මයේ හත්ති. එක සූත්‍ර දේශනාවකින් කෝටි ලක්ෂයක් දෙවිවරු අරහත්ත්වයට පත් වුණා කියනවා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන්ගේ ප්‍රමාණය ගණන් කරලා අවසන් කරන්න බෑ කියනවා. පළවෙනි ධම්සක් පැතුම් සූත්‍රයේ දේශනා කරද්දී මනුස්ස ලෝකයේ එක්කෙනෙක් අවබෝධ කරද්දී 18 කෝටියක් දෙවිවරු ධර්මය අවබෝධ කරා. ඒ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ නිසා ස්වාකාත නිසා ඒ ධර්මයේ ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථ රසයෙන් වැහෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්ලා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වීමත් සමග ලෝකෙට බිහි වෙන ධර්මයන් තමයි සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ධර්මයන් ලෝකෙට මේ බිහි වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමත් සමග. ඒසා විශාල යහපතක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලෝකයට උදා වෙනවා. ඒ යහපත උදා වෙන්නේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන නිසා. ඒකයි අපි අනුතුලින් හදන්න දෙයක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරලා ඉවරයි මේ ධර්මයේ. අපිට තියෙන්නේ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීම පමණයි. හිත පහදවා ගැනීමමයි කරන්න තියෙන්නේ. අරක කොහොමද මේක කොහොමද කියලා පඬිතුමාණී විදියට ඒක විවේචනය කරන එක නෙමෙයි ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණීය විය යුත්තේ. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණීය යුත්තේ අනේ බුදුරජාණන් වහන්සේ මේ තරම් උතුම් ධර්මයක් අපිට දේශනා කරානේ. ඒ ධර්මයේ ඕනෑම කාලයකට වළංගුයි. ඒ ධර්මයේ ඕනෑම කාලයක පුරුදු කළොත් අපිට ප්‍රතිවිපාක ලබන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනාකොට දේශිත ධර්මයේ තමයි ලෝකයට අපි ශ්‍රවණය කරන්න සැලැස්විය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව මේ ලෝකේ මේ මිනිස්යාට යහපත උදා කරන දෙයක් වෙන තුන් ලෝකෙම නැහැ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු ඒ ස්වාකාත වූ ධර්මයේ දේශනා කරපු නිසා මනාකොට ධර්මයේ දේශනා කරපු නිසා තමයි පින්වත්නි දසදහසක් ලෝක ධාතුම කම්පා වෙලා ගියේ. දෙවියන්ගේ දේවානුභාවයත් පරද්දෝමින් මහා ආනුභාවයක් ලෝකෙ පැතිරිලා ගියා.
ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක්, ආශ්චර්යවත් වූ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය කළා ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කරනවා පින්වත් මහණෙනි, පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු, පෙර නොඇසූ විරූ දහමක් කියනවා මට මේ වැටහුණේ. කලින් අහපු නැති ධර්මයක් කියනවා. ගුරු උපදේශ රහිතව උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කළා. ඒකයි පුබ්බේ අනුස්සතේසු ධම්මේසු. ඒ නිසා තමයි දෙවරු ප්‍රීති ഘോഷා කරේ. භූමාට දෙවියන්ගේ ඉඳන් ප්‍රීති ഘോഷා කරා කියනවා. ඒතම් භගවතා වාරාණසියන් ඉසිපතනේ මිගදා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැසි ඉසිපතන මිගදායේදී අනුත්තරං ධම්මචක්කම් පවත්තිතා. අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරා. අපපතිවත්තියන් ආපසට කරකවන්නට බෑ කියන ඕක කොහොම වෙන්නේ නැහැ කියලා. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියනචිවා ලෝකස්මි. දෙවියන්ටවත් මරුන්ටවත් බඹුන්ටවත් කිසිම ශ්‍රමණයෙකුට බුදුරජාණන් වහන්සේ වදාළදී ওই විදිහට නෙමෙයි අන්නාකාරයකටයි වෙන්නේ කියලා කියන්න බෑ. ආපසට කරකවන්නට බෑ කියනවා. දෙවරු පොළොවාසී දෙවරු ප්‍රීතිഘോഷා කරද්දී චාතුම් මහරජික දෙවරු ප්‍රීතිഘോഷා කරා. යාමේ තුසිතේ නිම්මාරති පරිනිමිත වසවර්ති. ඊළඟට අකනිටා බඹලුවට යනකම් දෙවරු ප්‍රීතිഘോഷා කරා කියනවා. භාග්‍යතුන් වහන්සේ බරණැසි ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය මනාකොට දේශිත ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරා. දෙවරු ප්‍රීතිഘോഷා කරා. දැන් ලෝකයට යහපත උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ධර්මය ජරා මරණ උරුම කරගත් සත්වයෝ කල්යාණ මිත්‍රෝ මා කරා පෙමිනීමෙන් ජරා මරණ වලින් සදාටම නිදහස් වෙනවා. ඉපදීම උරුම කරගත් සත්වයෝ කල්යාණ මිත්‍රෝ මා කරා පෙමිනීමෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඉපදීමෙන් නිදහස් වෙනවා සදාටම. ලෙඩවීම උරුම කරගත් සත්වයෝ කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලෙඩවීමෙන් සදාටම නිදහස් වෙනවා. මරණය උරුම කරගත් සත්වයෝ කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණ මරණයෙන් සදාටම නිදහස් වෙනවා. මේ කියන කාරණාව පින්වත්නි අම්මා තාත්තටවත් කරන්න බෑ. අම්මා තාත්තා බොහෝ අපිට උපකාරයි. බොහෝ උපකාර කළ අය කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න නම් තිසරණේ පිහිටවන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ උදා කරලා දෙන යහපත මව්පියන්ටවත් දෙන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් ළඟට පැමිණ මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව අහන්න ලැබුණද, යම් කෙනෙකුගෙන් මේ දුක නැති කිරීම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්න ලැබුණද, ඒ උත්තමයාට කෙලෙහි ගුණ දක්වලා නම් අවසන් කරන්න බෑ කියලා. කොච්චර දන් දුන්නත්, කොච්චර සිවුරු පූජා කළත්, කොච්චර කුටි හදලා දුන්නත්, කොච්චර බෙහෙත් පිළිකර පූජා කළත්, කොයි තරම් සිව්පසේ දුන්නත්, කොච්චර වැඳුම් පිදුම් කළත් මේ ධර්මයේ කියා දුන්නු කෙනාට කෙලෙහි ගුණ දක්වලා නම් අවසන් කරන්න බෑ කියනවා පින්වත්නි. එහෙම බලද්දී අපි අපේ ගුරු දේවයන් වහන්සේට බොහෝ ණය ගෙති. මව්පියන්ගේ ණය බුදුරජාණන් වහන්සේ වදාලා ගෙවලා අවසන් කරන්න පුළුවන්. තිසරණේ පිහිටවල මසුරු දෙමව්පියන්ව ත්‍යාගයේ පිහිටවල, දුස්සීල දෙමව්පියන්ව සීලයේ පිහිටවල, තිසරණේ නැති දෙමව්පියන්ට තිසරණේ සමාදන් කරවලා සිල්වත් කරලා මව්මගේ තාත්තගේ ණය ගෙවන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ කියා දුන්නු සත්පුරුෂයන්ගේ ණය සසරටම ගෙවන්න බෑ. ඒකයි අපි කිව්වේ ඔබත් මමත් බණ කියන මමත් බණ අහන ඔබත් ගුරු දේවයන් වහන්සේට බොහෝ ණය ගෙති. ඒ ණය අපිට ගෙවලා අවසන් කරන්න බෑ. ඒ ණය ගෙවලා අවසන් කරන්න නම් අපි මේ ධර්මයේ හැසිරෙන්න ඕන. සත්පුරුෂයන්ගේ පරමාර්ථය තමයි එකම අදිෂ්ඨානය ලෝකයා මේ ධර්මයේ ශ්‍රවණය කරලා යහපත උදා කරගනිත්වා. ඉතින් මේ ධර්මයේ හරීම රසවත් වූ ධර්මයක්. මේ අතීත පඬිවරු මේ ධර්මයට ප්‍රශංසා කරා මේ විදිහට. මහා ගදෝ මච්චු ජරා පහනෝ. මේ ධර්මයේ කියලා කියන්නේ ජරා මරණ නැති කරලා දාන මහා ඖෂධයක් කියනවා. මහා ගදෝ කියලා කියන මහා ඖෂධයක් කියනවා. මේ ජරා මරණ සම්පූර්ණයෙන් නැති කරනවා කියන මේ ධර්මය.
ඒකයි මනාකොට දේශනා කරපු ධර්මයක් නිසා මේ ධර්මයේ හරියට ශ්‍රවණය කරොත් ජරා මරණ වලින් නිදහස් වෙනවා. හොඳ ඖෂධයක්. සබ්බීති නාසාය විශේෂ මන්තෝ. විශේෂ මන්ත්‍රයක් කියනවා. මොකක්ද? සියලු උවදුරු සියලු කරදර උවදුරු දුරු කරන සැබෑම විශේෂ මන්ත්‍රයක් කියනවා. ඒ තමයි මේ ධර්මය. බුදුම විදියට වර්ණනා කරා මේ ධර්මය. සබ්බත් දානේනච කප්පරුකෝ. සියල්ල දෙන කප්රුකක් වගේ කියනවා මේ ධර්මය. සත්‍යයක්නේ. හැම දෙයක්ම අවශ්‍ය කරන සෑම දෙයක්ම ලබා දෙන්න මේ ධර්මයට පුළුවන්. අනුගමනය කරන අයට එහි විපාක ලැබෙනවා. ඒ නිසායි වදාළේ කියන්නේ සබ්බත් දානේනච කප්පරුකෝ. සියල්ල දෙන කප්රුකක් වගේ කියනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල අපිට ලබා දෙන්නේ අම්මා තාත්තා නෙමෙයි. මේ සියල්ල ලබා දෙන්නේ ධර්මයෙන්මයි. බුදුරජාණන් වහන්සේමයි මේ සියල්ල අපිට ලබා ගන්නට උපකාර කරන ධර්මයේ කියන්නේ. ඒ නිසා පඬිවරු කියනවා ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ හැර සත්‍යයට වෙන පිහිටක් නැහැ කියනවා. වෙන මවෙක් පිවෙක් නැහැ කියනවා. තමන්ට මව වෙන්නේ පියා වෙන්නේ ධර්මයමයි. ඒකයි නත්ති පිතාච මාතා. මේ ධර්මයේ හැර ධම්මං විනා ධර්මයේ හැර නත්ති පිතාච මාතා. සත්වයන්ට වෙන අම්මික් තාත්තෙක් නෑ කියනවා. තමේව තානං සරණං පතිට්ඨා. ඒ නිසා ඒ ධර්මයේ හැර සත්වයන්ට ආරක්ෂාවෙන්ට වෙන තැනක් නෑ කියනවා. තමන්ට ආරක්ෂාව සලසා ගන්නේ ධර්මයෙන්මයි පින්වත්. තස්මාහි බෝ කිච්ච මංචම් පහය. ඒ නිසා සියලු වැඩ නවත්තන්න කියනවා. සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ නිසා බවත්නි සියලු වැඩ නවත්තලා ඒ ධර්මයේ අසව. ඒ ධර්මයේ දරාගනිව්. ඒ ධර්මයේ හැසිරෙව් කියනවා. ඒ නිසා ඔබද සියලු වැඩ නවත්තලා මේ බණපද අහන්න. දරා ගන්නට හිතේ. හැසිරෙන්න මේ ධර්මයේ. ආන් එතකොට සියලු යහපත සියලු ආරක්ෂාව ඔබේ ජීවිතයට සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයෙන්තර ආරක්ෂාවක් අපිට ලබන්න බෑ. ධර්මයේ හැසිරෙන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයෙන්මයි රකින්නේ. උන්වහන්සේ දේශනා කරනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චත්තම් මහන්තං යතහවස්ස කාලේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්මයි රකින්නේ කියනවා. චත්තම් මහන්තං යතහවස්ස කාලේ. වැස්ස වහිනකොට ලොකු කුඩයක් ඉහළ ගත්තොත් ඒ කුඩේ යටට ගිය කෙනාව තෙමින්නේ. ආන් ඒ වගේ කියනවා. චත්තම් මහන්තං යතහවස්ස කාලේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්න. ඒ තරම් ආනිසංස තියනවා කියනවා මේ ධර්මයේ. මේ ධර්මයේ හැසිරෙන්න න දුක්ගතින් ගච්ඡති. දුගතියන යන්නේ කියනවා. සුගති රැකවරණ සලසාලන ජීවිතේ යහපත් කරන සසරින් එතරට ගමන් කරන්න පුළුවන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ ධර්මයට ස්වාක්ඛාත ගුණී යුක්තයි කියලා කියන මනාකොට දේශනා කළා. මේ ධර්මය මේ අනුගමනය කරපු අය මේ සසරින් එතරට වැඩියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් සතර අපායේ දොරටු වහන්න. සදාටම සතර අපායේ දොරටු වහත් සුගතියේ දොරටු විවර කරන්නට සසරින් එතර වෙන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාරයි. ඒ නිසා මේ මනාකොට දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයට අප හැමදිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ ආර් ගුණවතී මෑණියන් ගල්ඔය හන්දිය ලිපිණේ පදිංචි. මේ පින්වත් මෑණියන්ගේ ස්වාමි පුරුෂයා වන හිමියගිය එච්.එම්. හීම්බණ්ඩා මහත්මයාට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් යුක්තවයි අද මේ උතුම් ධර්ම දානයේ පින සිද්ධ කරන්නේ. ඒ නිසා මේ උතුම් ධර්ම දානයෙන් රැස් කළ යම් තාක් පිනක් ඇද්ද ඒ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුණු දෙවියෝ ඔබ අප හැම දිනාම ඉහෙන් ආරක්ෂා කරත්වා. සාදු
සාදු සාදු. රැස් කළ සියලු පින් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන අංක 76 රොටවැව ගල්ඔය හන්දිය කියන ලිපිණයේ පදිංචි පින්වත් ආර් ගුණවති මෑණියන් නමින් මියගිය 2019 සැප්තැම්බර් මාස 9 වෙනි දිනට දින මියයන්ට යෙදුණු එච්.එම්. හීම්බණ්ඩා ඒ පියාණන්ට පරලෝ වාසයේ මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වත් මෑණියන් නමිනුත් පවුලේ සියලු දෙනා නැවුණුත් මේ ජීවිතේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. මළගිය ඥාතීන් මේ පුණ්‍යානුභාව බලයෙන් පරලෝ වාසයේ සියලු සැපයට පත් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් ධර්මයේ නිරවුල්ව කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් සලසා දත්වා. මේ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවයන් වහන්සේට සෝසී චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ ආර් ගුණවති මෑණියන්ටත් ඒ පවුලේ දූ දරු ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාටත් මේ පින අයිති වේවා. මේ තුන් ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්න නොයේක අයුරින් උපකාර කළ සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ වෙහෙස මහන්සිව කටයුතු කරන පින්වත් දරුවෝ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා. කායික මානසික සැප සැනසෙල්ල උදා වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ රැකවරණ ජීවිතවල නොඅඩුව සැලසේවා. කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් සිතුම් පැතුම් ධාර්මික අදහස් සඵල වේවා. සියලු දෙනාට කරදර බාධා වලින් තොරව තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ගෞතම සම්බුද්ධ ශාසනය තුල සුවසේ පින්දහම් රැස් කරගෙන සතුටින් ජීවත් වෙන්න උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ රැස් කළ උදාර පින එකසේම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. මුදිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.